මාදෑවර මිත්‍රය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් දීලා තිබෙනවා ශුද්ධ වූ සත්‍යතාවය ඉගෙන ගන්නට. ඔබ දන්නවා අපි සෑම සතියකම දේව වචනේ සුවිශේෂිත වූ මාතෘකාවක් නැත්නම් සුවිශේෂිත වූ දේව වචනේ එක පොතක් අපි ඉගෙන ගන්නවා. සෑම කාර්තුවකම මේ කාර්තුව පුරාම අපි ඉගෙන ගන්නේ උත්පත්ති කතාව. උත්පත්ති පොත පිළිබඳව අපි දැන් පාඩම් 7ක් දැන් මේ අද පාඩමත් එක්ක 8 වෙනි පාඩම උත්පත්ති පොත තුළ සඳහන් වෙනා බොහෝ කරුණු අපි ඉගෙන ගනිමින් සිටිනවා. පුදුමාකාර ආශිර්වාදයක්. මොකද අපි උන්වහන්සේගේ ශුද්ධ වූ ඒ කාණන් දේශයට ශුද්ධ වූ පොරොන්දු දේශයට ස්වර්ගීය කාණන් දේශයට යන්ට සූදානම් වෙන්නා වූ දරුවන් හැටියට එදා මේ උත්පත්ති පොතේ තිබෙනා බොහෝ දේවල් අපේ ජීවිතයට විශාල ආශිර්වාදයක්. ඒ දේවල් ඒ උත්පත්ති කතාව පුරාම ලියා තිබෙනා බොහෝ දේ අපිට ආදර්ශයක් හැටියට අපිට අනුතුරු අඟවීම හැටියට අපිට උන්වහන්සේ අපිට එල්දරව් කර දී තිබෙනවා. ඒ උත්පත්ති පොතේ කතාවේ තිබෙනා කාරණා නැත්නම් චරිත අපේ ඇදහිල්ලේ ආදි පීතෘවරුන් තිබුණා දුර්ලභකම් අද අපි නොකරන්නට වග බලා ගන්නට උන්වහන්සේ සියල්ල එල්දරව් කර දී තිබෙන නිසා අපි මේ ශුද්ධ වචන ඉගෙන ගන්නට අපි දැන් සූදානම් වෙනවා. මේ සතිය ඉගෙන ගත්තේ අපි ආබ්‍රහම් සමග දෙවියන් වහන්සේ ඇති කරගත් පොරොන්දුව පිළිබඳව මේ කාරණය අපි මේ සතිය ඉගෙන ගත්තා. ඒ නිසා මේ පාඩමේ සාරාංශය අපි දැන් සාකච්ඡා කරන්නට යනවා. උන්වහන්සේගේ මඟ පෙන්වීම කරුණාව අවශ්‍යයි. සියල්ල එල්දරව් කරන්න උන්වහන්සේ මගේ මුඛයේ වචන තබන්නේ උන්වහන්සේ තමයි සියල්ල දෙන්නේ. ඒ නිසා අපි උන්වහන්සේට බාර වෙලා උන්වහන්සේගේ බලය ශක්තිය නැත්නම් උන්වහන්සේගේ මඟ පෙන්වීම සුද්ධාත්ම මඟ පෙන්වීම අපේ ඉල්ලුම් මේ ශුද්ධ සත්‍යතාවේ තේරුම් ගන්නා පිණිස සහසතුලවත් මා පාලනය කරන්නා වූ සබද ස්වාමීව අද මම කර දේ පිරණී භාසික නාමයට ගෞරවත්ම ප්‍රසසවදත්ව වශිතෝ පිරණී දන්න භාසික පාද පාමුට වෙනවා. අපේ ජීවිත අපි ගෙරෙනවා යන්නේ අපව බාර ගන්න. අපි දුර්ලභකම් අඩුපාඩුකම් ගැන උදහස් නෙවෙයි. ප්‍රසස්වහන්සේ නිසා අපි කටට කමා වෙලා මේ ශුද්ධ මොහොතේදී අපි වහන්සේගේ ශුද්ධ සත්‍යතාවය ඉගෙන ගන්නට යන අවතරදී ශුද්ධාත්ම බලෙන් අප පූර්ණවත් කරලා පියන්නේ වහන්සේ අපිට මේ ශුද්ධ වචනේ උගන්වන්න පළමුව මට දෙවනුව අසන්න නරඹනව සියලු දෙනාට මේ වචනේ මේ සත්‍යතාවය තේරුම් ගන්නට ස්වර්ගීය බලය ප්‍රඥාව ඉල්ලමින් ඔබ වහන්සේගේ බලවත් හස්සර මේ මුතේදී අප සියලු දෙනාම ජීවිත බාර කරන්න කැපුණා. මේ ස්වාංශිකය ශුද්ධතුම් ප්‍රේමණීය වූ නාම සාමයෙන්. හොඳයි අපි මේ සතිය ඉගෙන ගත්තේ ආබ්‍රහම් ගේ ජීවිතයේ තවත් එක්තරා සම්දිස්ථානයක් පිළිබඳව අපි මේ සතිය ඉගෙන ගත්තා. ඔබ දකිනවා අපි මතක ඇති ආබ්‍රහම් ගැන දැන් මේ ඉගෙන ගන්න තුන්වෙනි පාඩම. ඔබට මතක ඇති ආබ්‍රහම් කැදෙව්වා වූ අවස්ථාව කොයි ආකාරයෙන්ද පාපේ දේශේ ඉඳලා පොරොන්දු දේශයට ඔහු ඒ කැදෙව්වා වූ ආකාරය ඔහු දැක්කේ නැහැ, දැකලා තිබුණේ නැහැ, අහලා තිබුණේ නැහැ. උන්වහන්සේ ස්ථානය පිළිබඳව එල්දරව් කරේ නැහැ. නමුත් ඔහු උන්වහන්සේගේ හඬට කීකරුව ඔහු පිටත් වුණා. කැඳවීම ලැබුවත් සමගම ඔහු ප්‍රශ්න ඇහුවේ නැහැ. ඔහුගේ ගෙදර අයත් සමග ඔහු පිටත් වුණා. උන්වහන්සේගේ ඉල්ලීම පරිදි අපටත් උන්වහන්සේ ඉල්ලීම කර තිබෙනවා. පාපේ දේශෙන් නැත්නම් අන්ධකාර දේශෙන් අන්ධකාරයෙන් විසුපත් ආලෝකයට ඔබවත් මාවත් කැඳවන්න අපි තීරණ අරන් තිබෙනවා එතනින් එළියට එන්න. නමුත් ඊට පස්සේ අපිට හම් වෙන ආබ්‍රහම්ගේ ජීවිතේ හැලහැප්පීම් ඔහුගේ ඇදහිල්ලේ උච්චතම අවස්ථාවන්, ඔහු ඇදහිල්ලෙන් වැටුණා අවස්ථාවන්, ඇදහිල්ලෙන් දුර්වල වුණා අවස්ථාවන් මේ ආකාරයෙන්ම තමයි අපේ ජීවිතත්. ඒ නිසායි මම කිව්වේ ඔබට මේ පාඩම ඉතාම වැදගත් වෙනවා අපේ ජීවිතවලට. මේ උත්පත්ති කතාව විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද ඒකට හේතුව ඒක උන්වහන්සේ අපට මරත් ආදර්ශයක් වෙනස ලියා තිබෙන නිසා. අද දවසේදී අපි ඉගෙන ගනිමු පොරොන්දුව පිළිබඳව. මේ පොරොන්දුව ඉතාමත් වැදගත්. උන්වහන්සේ ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දුව අපි දකිනවා දරුවෙකු පිළිබඳව අපි ගිය සතිය ඉගෙන ගත්ත ඒ පිළිබඳව ඔහුගෙන් දරුවෙකු දෙන බවට උන්වහන්සේ පොරොන්දු වුණා. ඔහුගේ වංශය ඇති කරන බවට. ඒ නිසා මේ පොරොන්දුව පිළිබඳව අපි පැහැදිලිව දකිනවට පොරොන්දුව දෙනකොට ආබ්‍රහම්ට වයස අවුරුදු 75යි. උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරනකොට ඔහුට අවුරුදු 100යි. එතකොට ඔහුව නැත්නම් ඒ දුන්නා පොරොන්දුවේ දරුවව පූජා කරන්නට කියනකොට ඔහුට තවත් අවුරුදු 20 ගාණක්. එතකොට මේ අනාදි වශයෙන් ඔහුගේ ජීවිතය තුළ අපි දකිනවා
උන්වහන්සේ සමග වූ ඒ ගනුදෙනු කළා වූ ආකාරය උන්වහන්සේ වූ සමග ගනුදෙනු කළා වූ ආකාරය මේක මේ ක්‍රිස්තියානි ගමන නැත්නම් ක්‍රිස්තියානි ජීවිතයේ ගමන ඔබ උන්වහන්සේ සමග මේ යන්නා වූ ගමනේදී අය මතක තියාගන්නට ඕන මේ සියලු පරීක්ෂණයන් වලට පෞද්ගලිකව එක එක්කෙනා මොහොන දෙන්න තිබෙනවා මේ මහත් වූ පරීක්ෂණයට දේවචනේ කියනවා ජය ගන්නාට තමයි ස්වර්ගය දෙන්න යන්නේ ඒ නිසා මේ ජයග්‍රාහී ජීවිතය ඔබත් මමත් ගත කරනවාද යන්න පිළිබඳව උන්වහන්සේ අපව අපි මේ මහත් වූ පරීක්ෂණ පැයෙන් ගමන් කළ යුතුමයි ඒ නිසා කවදාවත් ඒ ගැන කොදුරන්ටවත් ඒ ගැන අහිසක් කිසන්තවත් එපා මොකද ක්‍රිස්තියානි ජීවිතයේ ඊටමත් පරීක්ෂාකාරී නැත්නම් මොකද කියන්නේ ඊටමත් අපි ඒකට කියනවා ප්‍රශ්න වලින් පූර්ණ වුණා වූ ක්‍රිස්තියානි ගමනක් මේක පාසු ගමනක් නෙවෙයි උන්වහන්සේ සමග උන්වහන්සේ වල්ලගෙන ගමන් කළ යුතු ගමනක් දැන් අපි පැහැදිලිව දකිනවා දැන් ඔහුගේ වයස ඔහු වයෝවෘද්ධ මිනිස්සෙක් කැරියට ඔහු ඉන්නේ මම ඔබට මතක ඇති අපි ගිය සති ඉගෙන ගත්තා ඔහුට මේ දරුවෙක් පිළිබඳව බලාපොරොත්තු දෙනකොට ආබ්‍රහම් සහ සාරයි සිනාසුන අවස්ථාව අපි දකිනවා එතකොට උන්වහන්සේ ක්‍රියා කරන්නේ මනුෂ්‍යයාට බැහැ කියලා නැත්නම් මනුෂ්‍යයාට නොහැකි කියලා කියන අවස්ථාවේ තමයි උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපිට මේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබත් මාත් වෙනින් සූදානම් කර තිබෙන සැලැස්ම පිළිබඳව අපිට මේ පියවි S2කින් දකින්නට හැකියාවක් නැහැ. ඒක අපිට අපි ගොඩාක් වෙලාට අධෛර්යයටපත් වෙලා උන්වහන්සේගේ මේ ශුද්ධ ආලෝකයෙන් ඈත්ලා යන උන්වහන්සේව දාලා යන්නේ ඇයි? ගොඩාක් අය ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නවා ඒහා සමානවම බොහෝ දෙනෙක් මේ ක්‍රිස්තියානි නැත්නම් කිතු දහම අතහැරලා යනවා. ඒකට හේතුව තමයි අපේ මාර්ග උන්වහන්සේගේ මාර්ග නෙවෙයි. මොකද උන්වහන්සේව අපි ගැලුම්කාරයට පිළිගත්තාම උන්වහන්සේ අපේ අනාගතයේ කොයි වගේද අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරපුවාම අපි අනාගතයේ කොයි වගේ වී යුතුද කියන කාරණේ උන්වහන්සේ තීරණය කරනවා. නමුත් තියෙන ප්‍රශ්නය ඒ තීරණය කිරීමේදී ඒ ගමන තුළ අපිට අපි S2කට පෙරෙන යහපත් සහ අයහපත් දේ කියන දෙකම අපිට අත්දකින්න සිද්ධ වෙනවා. මොකද ඒක තමයි ක්‍රිස්තියානි කාර්ය ගමන. මේකට හොඳ ආදර්ශයක් අපිට පරණ ගිවිසුම තුළ දීලා තිබෙනවා. ඔබ මොන චරිතය ගත්තත් ඔබට පරණ ගිවිසුම පුරාම ඔබට හම්බෙයි. කිසිම චරිතයක් ඔබට හම්බෙන්නේ නැහැ මේ පහසු චරිතයක්. ඒ අය මහා පරීක්ෂණයන් මැද ගමන් කළා වූ අයවලුන්. ඒ ගමන් කළ ආකාරය පිළිබඳව විසුද්ධි ලිවිල්ල පැහැදිලි ලෙස එල්තරව කර දී තිබෙනවා. ඔබ මොන චරිතය ගත්තත් ඔබට සොයාගන්නට පුළුවන් වෙයි මෙන්න මේ කාරණේ. ඒ සෑම චරිතයක්ම මහත් වූ පරීක්ෂණ පැයකින් ගමන් කළා වූ ආකාරය. දැන් අපි දකිනවා මේ සතිය අපි ඉගෙන ගත්තා විශේෂයෙන් මේ පොරොන්දුවේ පුත්‍රයාව උන්වහන්සේ පොරොන්දුව දුන්නා ආබ්‍රහම්ට අවුරුදු 75 දී. එතකොට පොරොන්දුව ඉෂ්ට කරට අවුරුදු 25ක් ගියා. ආබ්‍රහම්ට බලන් ඉන්න බැරුව ගියා. ඔහුගේ ක්‍රමයට අනුව සාරයිගේ යෝජනාවට අනුව දෙවියන් වහන්සේගේ පොරොන්දුව දෙවියන් වහන්සේගේ සැලසුම් කළ කාලයේදී ඉෂ්ට කරන්නට පෙර ඔවුන් දෙදෙනා ඉස්සර වුණා. ඒ ඉස්සර වීම කටන කොටගෙන මොකද වුනේ? ඒ විතර ප්‍රශ්න ඇති වුණා. අපි පැහැදිලිව දකිනවා. ඒ නිසා අපි කොයි වෙලාවක් උන්වහන්සේ අපිට ශුද්ධ ලේවිල්ල තුල පොරොන්දු දී තිබෙනවා යම් යම් කාරණා පිළිබඳව අපි උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලනවා නම් ඒ සියලු ඉල්ලීම් ඉෂ්ට කරන්නට උන්වහන්සේ සූදානම්. නමුත් අපි උන්වහන්සේට දීලා බලන් ඉන්න ඕන උන්වහන්සේ කවද්ද අපේ ජීවිතේ ඒ ශුද්ධ වූ දේ ඉෂ්ට කරන්නේ කියන කාරණේ. අපිට හදිස්සි වුණාට උන්වහන්සේට හදිස්සි නෑ. උන්වහන්සේට වෙලාවක් කාලයක් තිබෙනවා ඒ දේවල් ඉෂ්ට කරන්න. මේවා අපිට උගන්වනවා උන්වහන්සේ. සුද්ධවන්තයන්ට තිබී යුතු උතුම් ගුණාංග ප්‍රධාන ගුණාංගයක් තමයි ඉවසීම. ඒ නිසා අපිට ඉවසන්ට අපිට ඒක තමයි ඇදහිල්ල අපේ ඇදහිල්ල පරීක්ෂා කළ යුතුමයි. ඒක පැහැදිලිව සුද්ධ ලියවිල්ල තුල සඳහන් වෙන්න දේ. ඒ නිසා පැහැදිලිව දකිනවා මේ ආබ්‍රහම්ට දුන්නා මේ එකම පුත්‍රයාව පූජා කරන්නට කියලා උන්වහන්සේ සිල්වා අවස්ථාව.
එතකොට මේ කාරණේ අපි මේ සතිය ඉගෙන ගත්තා. ඒ වගේම සාරාගේ මරණය පිළිබඳව ඊට අමතරව අපි ඊසාක් තරුණ දරුවෙක් දැන් ඔහුගේ ඒ උන්වහන්සේගේ පොරොන්දුව ඔහු තුලින් පොරොන්දුවේ පුත්‍රයා තුලින් ඉෂ්ට කරන්නට ඕන. එතකොට ඊසාක්ට භාර්යාවක් සෙවීමේදී ආබ්‍රහම් අනුගමනය කළා වූ ක්‍රියාපිළිවෙත මේ සියල්ල තුල ඔහු ඇදහිල්ලෙන් ක්‍රියා කළා වූ ආකාරය අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි ඔහු ඒ ඇදහිල්ලෙන් ක්‍රියා කරන කාලය තුලත් ඔහුගේ වැටීම් ඔහුගේ දුර්ලභකම් පිළිබඳවත් අපිට සුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන නිසා අපි මේ කාරණා අපි අද දවසේදී සාකච්ඡා කරන්නට යනවා. දැන් විශේෂයෙන් අපි යම් මේ ඇදහිල්ලේ පරීක්ෂණය පිළිබඳව නැත්තම් අපි බලමු මේ ඇදහිල්ලේ පරීක්ෂණයට කොහොමද මුහුණ දුන්නේ කියන කාරණේ මට විනාඩියක් දෙන්න. ඔබට පේනවා ඇති ඔව් ඇදහිල්ලේ පරීක්ෂණයට ඔහු මුහුණ දුන්නා වූ අවස්ථාව. දැන් දෙවියන් වහන්සේ උට ඒ ආබ්‍රහම් තේ පොරොන්දු ඉෂ්ට කරලා තමන්ටම නැත්නම් සාරායිට ආබ්‍රහම්ට දාව සාරායි දරුවෙක් ලැබුවා. ලබලා දරුවා අවුරුදු 20ක් විතර පමණ වෙනවා. අවුරුදු 20ක් කියන්නේ හොඳ හැදි තරුණ දරුවෙක්. එතකොට අපි දකිනවා ඔහුට දෙවියන් වහන්සේ අවුරුදු 20කට පස්සේ ඔහුගෙන් ඉල්ලනවා තමන්ගේ එකම දරුවාව පූජා කරන්නටයි කියලා. හේබ්‍රේ පොතේ ශුද්ධ පාවුල්තුමා මේක සඳහන් කරන්නේ ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල ඇදහිල්ලෙන් ඊසාක් පූජා කළේ කියලා. බලන්න ආබ්‍රහම් කොයිතරම් දෙවියන් වහන්සේට කීකරු වුණාද කියන කාරණා. අපි දන්නවා දෙවියන් වහන්සේ වැළැක්වුවා. දුන්නේ නැහැ ආබ්‍රහම්ට ඊසාක් පූජා කරන්න. නමුත් අපිට පේනවා ශුද්ධ පාවුල්තුමා ලියලා තිබෙනවා කොයි විදිහටද හේබ්‍රේ පොතේ පූජා කළේ කියලා. මොකද ඔහු ඒ අවස්ථාවට ආසන්නම අවස්ථාවට ඔහු ගත්ත පිහිය තමන්ගේ එකම දරුවා මරණ පිණිස. නමුත් අපි දකිනවා උන්වහන්සේ මේ මොහොතේ තමයි අවසාන මොහොතේ තමයි උන්වහන්සේ ක්‍රියා කළේ. අපි පැහැදිලිව දන්න උන්වහන්සේ කවදාවත් මිනිස් පූජාවක් ඉල්ලලා නැහැ. ජෙරමියාගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 31 පැහැදිලිව කතා කරනවා. ඊළඟට දෙවියන් වහන්සේ පොරොන්දු වුණේ ඊසාක්ගෙන් මේ પરම්පරාව ඉදිරියට කරගෙන ගෙනෙනවායි කියන කාරණා. පැහැදිලිවම සඳහන් කළ තියෙන උත්පත්ති 21 12 වෙනි පදේ. මොකද ඒකට හේතුව මේ පෙළපත ඉදිරියේ මේ සෙනග ජාතිය ඇති වෙන්නේ ඊසාක් තුලින් කියන පොරොන්දුවේ දරුවා වෙන කවුරුත් නෙමෙයි. ඉස්මායිල් නෙමෙයි, අනිත් දරුවෝ නෙමෙයි, ආබ්‍රහම් පිටියව අනිත් දරුවෝ නෙමෙයි. මේ ඊසාක් මගින් කියන කාරණය දෙවියන් වහන්සේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා ශුද්ධ ලියවිල්ල තුල උත්පත්ති 12 21 වෙනි පරිච්ඡේද 12 වෙනි පදේ. එතකොට ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ ආඥාව වරදවා වටහා ගත්තද නැහැ. කවදාවත් උන්වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේ ඉෂ්ට කරන බව ඔහු ඉතාලි විශ්වාස කරා. අනිත් කාරණේ තමයි ආබ්‍රහම් හොදාකාරව දෙවියන් වහන්සේගේ හඬ දැනන් සිටිය බවට අපිට දේව වචනය අපිට හම්බෙනවා. ඊළඟට ඔහු පැහැදිලිව තේරුම් දැන් අපි නම් එහෙම දෙවියන් වහන්සේ මේ වගේ දෙයක් ඔබෙන් මගෙන් ඉල්ලුවොත් ඔබ මානසින් කල්පනා කරනවා නෑ දෙවියන් වහන්සේ මේ වගේ දෙයක් ඉල්ලන්නේ නෑ. දෙවියන් වහන්සේ කවදාවත් මේකට අපි මානසින් ඒ දේ අපේ වාසියට අපි හදාගන්න අවස්ථා තිබෙනවා. අපි පැහැදිලිව සුද්ධ ලියවිලි බයිබල් පාඩ කොච්චර අද කෙතුරු සමාජය තුළ වැරදි විදිහට තේරුම් ගන්න තියනවාද? දෙවියන් වහන්සේ දේව වචනය තුළ පැහැදිලි ලෙස කෑම බීම පිළිබඳව, ඇඳුම් පැළඳුම් පිළිබඳව, ඊළඟට අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය පිළිබඳව, අපේ නමස්කාරය පිළිබඳව, මේ ආත්මික ජීවිතය පිළිබඳව මේ මෙච්චර පැහැදිලි ඉගැන්වීමක් කර තිබෙනකොට අපි මොකද කරන්නේ? අපි අපේ හෘද සාක්ෂිය, අපේ සිතවිලි අපි හදාගන්නවා අපේ වාසියට ඒ සුද්ධ ලියවිලි වැරදිලා. ඒකට ආබ්‍රහම් තත් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න නැත්නම් ඒ වගේ අවස්ථාවකටපත් වෙන්න ඉඩ තිබුණා. ඒක හොඳින්ම තිබුණා. මොකද මේ වචනයක පැහැදිලිව කියනවා උන්වහන්සේ කවදාවත් මිනිස්්‍ය පූජාවක් හැටියට පිළිගන්නේ නැහැ කියලා. එතකොට තමන්ගේ සිතින් මේ
උපකල්පනය කරගෙන ආබ්‍රහම්ට මේ ඉල්ලුව ඉල්ලීමෙන් වැළකී සිටින්න තිබුණා. නමුත් ඔහු හොඳාකාරව දෙවියන් වහන්සේගේ හඬ හඳුනාගෙන හිටියා. ඔබත් මමත් අද දවසේදී උන්වහන්සේගේ හඬ අඳුරනවා. ශුද්ධ ලියවිලේ ලියා තිබෙනා වූ ඒ යහපත සහ නපුර අතර වෙනස ඔබ පැහැදිලිව හඳුනනවාද? ශුද්ධ ලියවිලේ ලියා තිබෙනා වූ ඔබට කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් තිබෙනවද? මෙන්න මේ දේවල් තමයි අපිට මේ සුද්ධ පාඩම තුලින් ආබ්‍රහම්ගේ ජීවිතය තුලින් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව කියනවා මිනිස් පූජාවක් පිළිගන්නේ නැහැ කියලා. ඒ දේම ආබ්‍රහම්ට ප්‍රමාණවත් දෙවියන් වහන්සේ ඔහුගෙන් කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න. නමුත් ඔහු දෙවියන් වහන්සේගේ හඬ මුදාකාරව හැඳිනගෙන සිටියා. ඔහුගෙන් දෙවියන් වහන්සේ ඉල්ලපු ඉල්ලීම ඔහු හදාකාරව තේරුම් අරන් හිටියේ. ඒ පොතේ 11 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදයේ කියනවා මලෝන්ගෙන් පවා නැගිටවන්නට පුළුවන් වූ දෙවියන් වහන්සේ ඔහු විශ්වාස කළා. ඔහු ඇදහිුවා මම ඊසාක්ව පූජා කළා නැවත දෙවියන් වහන්සේට පුළුවන් මොනවා කරන්නද? ඊසාක්ව මලෝන්ගෙන් නැගිටලා මට දෙන්න. මොකද උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙන්නේ ඊසාක්ගෙන් මේ પરම්පරාව විදිහට ගෙනවායි කියලා. මේක අමුතුම ඔබ මා විශේෂයෙන් පියවරුන් හැටියට මම මේ ආබ්‍රහම් හිටියා වූ ඒ தත්ත්වය ඒ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගෙන් ඉල්ලුවා වූ ඒ ඉල්ලුවා වූ අතරදී ආබ්‍රහම්ගේ මානසික தත්ත්වය ආබ්‍රහම් මේ කන්දට යනවා වූ අතරදී ආබ්‍රහම්ගේ හිතේ වැඩ කළා වූ මේ සියල්ල දෙමාපියන් හැටියට ඔබට මට ඇඟෙන්න දැනෙන්න ඕන. කොහොම සිතවිල්ලක් කොහොම මානසික පීඩනයක් ඇතිවෙන්න ඇති තමන්ගේම දරුවව පූජා කරන්න අපි නම් කරයිද? හිතා ගන්න බෑ. ඇත්තටම මම ගොඩක් කලාට මේ කාරණා මේ පාඩමට සූදානම් වෙනකොට මම ගොඩක් මෙනෙහි කරනවා. ආබ්‍රහම් හිටියා වූ මානසික තත්ත්වයට බහින්න ඕන. බහැලා කල්පනා කරලා බලන්න ඕන මම ඔබ හිටියනම් ඔබ මේ දේ කරයිද? ස්වාමීන් වහන්සේ ඉල්ලුවා එල්ලීම. ඔහු පැහැදිලිව හඳුනාගත්තේ ස්වාමීන් වහන්සේ තමයි මේ ඉල්ලීම කළේ කියන කාරණය. ඔහුගේ ස්වාමීන් වහන්සේගේ හඬ පැහැදිලිවම හඳුනාගත්තා. ඒකයි මම කිව්වේ අද ඔබට මටත් ස්වාමීන් වහන්සේගේ හඬ ඇසෙනවද, දැනෙනවද, තේරෙනවද, හඳුනා ගන්නට පුළුවන් ශුද්ධ ලියවිල තුළින්. ඒකයි අපි ගොඩාක් වෙලාවට පැකිලෙන්නේ. ඒ වචනේ ලියා තිබෙනවා. නමුත් අපිට ඒක කරන්න බෑ. ඒ කියන්නේ අපි පැහැදිලිවම ශුද්ධ ලියවිල ලියා තිබෙනා උන්වහන්සේගේ හඬ ප්‍රතික්ෂේප කිරීමක් තමයි අපි කරන්නේ. මේක ඉතාම භයානක දෙයක්. ඒ නිසා අපිට අමාරු දේ අපි මිනිස්සු හැටියට අපි හිතනවා ඒක අමාරුයි කියලා. නම් ස්වාමීන් වහන්සේ ඉල්ලලා තිබෙනවා නම් යම් දෙයක් අපි ඒක ඉෂ්ට කළ යුතුමයි. උන්වහන්සේට කී කරු යුතුයි. මොකද උන්වහන්සේ තමයි යහපත සහ අයහපත අපේ ජීවිතය තුළ සිදී යුතු යහපත දේ සහ අයහපත දේ හොදාකාරව දකින්නේ. එතකොට අපි දකිනවා විශේෂයෙන් ඔහුගේ හදවතේ ඇති ස්වාමීන් වහන්සේ පිළිබඳව දැනගන්න. අපි ස්වාමීන් වහන්සේව කොමන දුරට හඳුනා ගන්නවද? එවමන දුරට අපිට හරි ලේසි උන්වහන්සේගේ කැමැත්ත කරන්නට උන්වහන්සේට කී කරු වෙන්නට. අද මිනිස්සු අද කිතුණු සමාජය තුළ බොහෝ දෙනෙකුට මේ දේව කැමැත්ත පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නට බැරි වෙලා තිබෙනවා. මාතේ 7:21 කියන්නේ ඒකයි. පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී කියන සියල්ලම ගැලවෙන්න නැහැ කියලා. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වල්ප දෙනෙක් නෙමෙයි. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු කරේ නැද්ද? අන්‍ය භාෂාවලින් කතා කරේ නැද්ද? ලෙඩුන් සුව කළේ නැද්ද? බොහෝ දෙනෙක් බහුතරය එතන සමාජය තුළ බහුතරය කියන්ට යනවා ස්වාමීන් වහන්සේගේ ප්‍රේමදී. නමුත් සුළුතරයට උන්වහන්සේ සුළුතරය තමයි පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නේ. එන්නේ ඇයි ඒකට හේතුව දිනපතා ස්වාමීන් වහන්සේගේ කැමැත්ත සොයමින් උන්වහන්සේට ප්‍රසන්න දේ කරන්න. ඒක Tamanට අලාභයක් වෙන්න පුළුවන්, Tamanට වේදනාවක් වෙන්න පුළුවන්. ඒ සියල්ල දරා ගැනීමෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඔවුන්ගේ කැමැත්ත යටත් කිරීම තමයි දේව වචනය තුළ අපි දකින්නේ. දේව වචනය අපිට උගන්වන්නේ, පරණ ගිවිසුම උගන්වන්නේ අපිට අලාභයක් වෙන්න පුළුවන්. අපිට වේදනාවක්, දුකක්, මානසික පීඩාවක් වෙන්න පුළුවන්. පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා වූ අතරේදී අපිට ලැජ්ජාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ සියල්ල දරාගෙන උන්වහන්සේට හරි ප්‍රසන්න දෙයක් මේ සියල්ල අදිල්ලෙන් යුක්ත උන්වහන්සේගේ කැමැත්ත කරන්න මේ ඒ කරන අවතරේදී ඔබට මට මුහුණ දෙන්න තිබෙනවා මේ ප්‍රශ්න දැනගෙන ඒවට මුහුණ දෙමින්
ඉවසිල්ලෙන් දරාගෙන ගමන් කිරීම තරම් උන්වහන්සේ ප්‍රසන්න වන දෙයක් වෙන තවත් දෙයක් නෑ. ඒ නිසා අපි පැහැදිලිවම ශුද්ධ ලියවිල්ල තුල ඒ උත්පත්ති පොතේ දකිනවා ආබ්‍රහම් කොයි ආකාරයෙන්ද උන්වහන්සේගේ ආඥාවන් ශික්ෂාවන් පවත්තන්ට ඔහුගේ සිත යටත් කරගත්තේ කියන කාරණේ. උත්පත්ති 22 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ තමයි ලියා තිබෙන්නේ. ඊටම අලංකාර බයිබල් පාඨය ස්වාමීන් වහන්සේ කියනවා නේද නුඹේ එකම පුත්‍රයා මගෙන් නොවැළකූ බැවින් නුඹ දෙවියන් වහන්සේට බය වන බව දැන් තනිමි කිව්වේ. දායක සහෝදරී අපි උන්වහන්සේට බයපක්ෂපාතී උන්වහන්සේට කීකරු විශ්වාසවන්ත දරුවන් හැටියට උන්වහන්සේට මේ මුළු විශ්වයටම පෙන්වන්නට හැකියාවක් ලැබෙන්නේ ඔබවත් මාවත් ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරන්නව අතරේදී ඔබ කොමන දුරට උන්වහන්සේට විශ්වාසවන්තව ඉන්නවද එපමණ දුරට උන්වහන්සේට හැකියාවක් තිබෙනවා මොනවද ඔබ ගැන මං ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ මේක තමයි උන්වහන්සේ වුණේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන මොනවද මෙන්න මේ පරීක්ෂණයට අපි දිනපතා අපිට මුහුණ දෙන්න නම් අපි දිනපතා ස්වාමීන් වහන්සේ සමග වේ කුට්ටු ආදර සමදතාවේ තබා ගන්න ඕන. දැන් ඊළඟට අපි යනවා උන්වහන්සේ දුන්නා වූ පොරොන්දුව ගැන උන්වහන්සේ ඔබට මතකද දරුවෙක් පිළිබඳව පොරොන්දුව දුන්නා අවුරුදු 25කට පස්සේ පොරොන්දුව ඉෂ්ට කළා. දැන් දුන්නු දරුවව උන්වහන්සේ නැවත වාරයක් ඉල්ලනවා. දුන්නු දරුවව නැවත වාරයක් ඉල්ලනවා. එතකොට ඔහු කීකරු වුණා. දරුවව නැවත ස්වාමීන් වහන්සේට පූජා කරන්න. දරුවා අහනවා උත්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. දරුවා අහනවා කෝ දරක් තිබෙනවා හැමදේම තිබෙනවා. කෝ බැටළුවා ගෝ පූජා. උත්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියන ආබ්‍රහම් මගේ පුත්‍රය දෙවියන් වහන්සේම දවන පූජාව පිණිස බැටළුවා සපයා දෙනවා ඇතයි කීවේ. මේ බයිබල් පාඨය තුල ඊටම වැදගත් සත්‍යතාවයක් තිබෙනවා. ඒදන් නියනේ එදා ආදම් සහයව පව් කළා අතරේදී දෙවියන් වහන්සේම තමයි බැටළුව හොයලා දුන්නේ. පියන් වහන්සේම තමයි ලෝකේ පාපය දුරු කරන බැටළු පැටවනන්න ඔබ මාගේ එදා ආදම් සහයව කළා වූ පාපය වන්දිය හැටියට පාපේ කුලිය මරණය ගෙවන පිණිස උන්වහන්සේ දුන්නේ. අපිට මේ පරණ ගිවිසුම තුල අපිට හම්බෙන්නා වූ බොහෝ චරිත ඔබ යෝසෙෆ්ගේ චරිතය ගත්තත් ආබ්‍රහම් ඊසාක්ව පූජා කිරීම ගත්තත් තව බොහෝ දේවල් තිබෙනවා. මේ සියලු දෙයින් අපි කලුම් කර තරණ වහන්සේ ඉෂ්ට කරන්ට යනා වූ කාරණේ තේරුම් ගන්න පිණිස ආබ්‍රහම්ට ඊසාක්ව පූජා කරන්නට කීම තුලපවා මේ ලියලා තිබෙනා වූ කාරණේ මේ බයිබල් පාඨයේ ආබ්‍රහම් කිව්වා ඒ වදන ඊටම වැදගත්. ඔබටත් මටත් උන්වහන්සේ කතා කරලා කියනවා මාගේ දියණිය මගේ පුතුණුව දෙවියන් වහන්සේම දවන පූජාවක් ඔබගේ මගේ පාප වෙනුවෙන් උන්වහන්සේ ඒ බැටළුවව සපයා දීලා තිබෙනවා ඔබටත් මටත් අද. ලෝකේ පාපේ දුරු කරන බැටළු පැටවනම් දෙවියන් වහන්සේගේ බැටළු පැටවනම් ඔබටත් මටත් සපයා දීලා ඒ පාපයෙන් ඔබවත් මාවත් නිදහස් කරලා පාපේ කුලියේ මරණේ ඔබවත් මාවත් නිදහස් කරලා නිදහස් ජීවිතයකට උන්වහන්සේ ඔබට දී තිබෙනවා. දැන් සහෝදර ඒ නිසා අයි මතක තියාගන්න ඕන උන්වහන්සේ එදා ආබ්‍රහම්ට තමන්ගේ දරුවව පූජා කරන්නට නොදී බැටළුවාව සපයලා දුන්නා ASCII උන්වහන්සේත් අපිට ලෝකේ පාපේ දුරු කරන බැටළු පැටවනම් ඔබත් මමත් මිය යා යුතුව තිබියදී ඔබත් මමත් මිය සදාකාල මරණයට කැපව සිටියේදී එයින් ගලව ගන්න පිණිස ආදේශිකය ඒ මරණය ක්‍රිස්තුස් වහන්සේ ලෝකේ පාපේ දුරු කරන බැටළු පැටවනම් උරුම කරගෙන ඔබත් මමත් නිදහස් කළා. එදා ඊසාක්ව මරණයෙන් නිදහස් කළා ASCII. මේ හැම කාරණයකදම උන්වහන්සේ ඔබට මට යම් විශේෂිත පාඩමක් උගන්වන්නට අවශ්‍ය නිසා මේ පරණ ගිවිසුමේ මේ සියල්ල උන්වහන්සේ මේ ආකාරයෙන් සිද්ධ වෙන්න ඉඩ සලසලා තිබෙනවා. ඒ සෞසයෙන් සල් මතක තියාගන්න ඕන. ඊසාක් වෙනුවට
ඒ සපයා දුන්නව බැටරි පැටවා මේ ගියා. උන්වහන්සේ මේන් කාරණේවත් ඔබටත් මට උගන්වන අලුත් ගිවිසුමේ ඉන්න උන්වහන්සේගේ දරුවන්ට උගන්වනවා. එදා ආබ්‍රහම්ට ඊසාක මරණයෙන් බේරගත්තසේ ඒ පූජාව සඳහා බැටළුවාව ආබ්‍රහම්ට සපයා දුන්නාසේ ඔබටත් මරත් උන්වහන්සේ ඒ සදාකාල මරණයෙන් ගලවන පිණිස බැටළුවාව සපයා දුන්නා. මේක අවුරුදු 2020කට පමණ පෙර. අපි කොහොමද දුරට උන්වහන්සේට ඒ ගැන සිතුවන්ත වෙන්න ඕනද? ඒ කාරණේ අපි තේරුම් ගන්න ඕන. උන්වහන්සේ සපයන බව. උන්වහන්සේ සියල්ල සපයන තරම් උන්වහන්සේ බව දේව වචනය අපිට පොරොන්දු වෙලා තියෙන නිසා කවදාවත් උන්වහන්සේගේ පොරොන්දු ගැන සැක කරන්න එපා. උන්වහන්සේ යම් පොරොන්දුවක් දී තිබෙනවා නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේ පොරොන්දුව විශ්වාසව ධර්මිෂ්ඨ ඉන්නවා ඉෂ්ට කරන පිණිස. දැන් මට මතකයි දෙවියන් වහන්සේ පොරොන්දු වුණ ආබ්‍රහම්ට මොකක්ද? දේශය ඔබට දෙනවා. දේශය හිමි කර දෙනවා. කිරියෙන් පැණියෙන් ගලා යන දේශය උරුම කර දෙන බවට උන්වහන්සේ පොරොන්දු වුණා. පොරොන්දු වී තිබුණා. ඔබට පේනවා ඇති. පොරොන්දු දුන්නේ අවුරුදු 75 දී පොරොන්දු ඉෂ්ට කරේ අවුරුදු 100 දී ආබ්‍රහම්ට අවුරුදු 100ක් වෙනකොට ඊළඟට අවුරුදු ඊට පස්සේ ඊසාක් ඉපදිලා අවුරුදු 20කට පස්සේ තමයි ඊසාක් පූජා කරන්ටේ කියලා උන්වහන්සේගෙන් ඉල්ලුවේ. ඒකයි මං කිව්වේ උන්වහන්සේට කාලයක් වෙලාවක් තිබෙනවා. අපේ ක්‍රිස්තියානි ජීවිතයේ ඒ කාලවල උන්වහන්සේ අපිට යම් දේවල් කරන්නටේ කියලා අපේ අධිහිල්ල ශක්තිමත් කරන පිණිස, අධිහිල්ලෙන් ශක්තිමත් වෙන පිණිස, ක්‍රිස්තියානික ඉතුණු ජීවිතේ ක්‍රිස්තු චරිතය අපිට ගොඩනගා ගන්න පිණිස කාලෙන් කාලට මෙවැනි පරීක්ෂණ වලට මුහුණ දෙන්න උන්වහන්සේ දහරිනවා. මේ සියල්ලේදී මේ සියල්ල දරා ගනිමින් ඉවසිලිවන්තව උන්වහන්සේ දී තිබෙන ගැලවීමද ඕනෑකමින් බලා සිටීමයි උන්වහන්සේ ගුණ මඟින් බලාපොරොත්තු වෙන්නේ. අපි දකිනවා සාරා මම හිතන්නේ 110ක් වෙන්න ඕන මට මතක නෑ අවුරුදු 90ක් විතරදී සාරා ඊසාක් ඉපදෙනකොට මේ කෙසේ වෙතත් අපි දකිනවා අවුරුදු ඊට පස්සේ අවුරුදු 17කට පස්සේ ගියනවා ඔබට පේනවා ඇති. ඊළඟට අපි දකිනවා ඒ කානාන් දේශයේ යම් භූමියක් මිලදී ගත්තා වූ ආකාරයේ ආබ්‍රහම් මොකද අපි පැහැදිලිව දකිනවා ඒ මක්පෙලා ඒ කිතේ ගුහාවේ ආබ්‍රහම් සාරා දෙදෙනාම බුබුදාන කරපව බව ඒ විතරක් නෙමෙයි ඊසාක් රෙබේකා යාකෝබ් ලෙයා යෝසෙෆ් මේ සියලු අය ඒ ස්ථානයේ තැන්පත් කළ බව සුදු ලිවිල්ල අපිට සඳහන් කර තිබෙනවා. ඒ නිසා ඔබට පේනවා ඇති භූමිය අත්පත් කර ගැනීම දෙවියන් වහන්සේගේ පොරොන්දු ප්‍රකාරයට උන්වහන්සේ ඉෂ්ට කර දුන්නා. මේ කාරණයට මම ඔබගේ අවධානය යොමු කරනවා ඊළඟට. දැන් ඊසාක් තරුණ දරුවෙක්. එතකොට වංශය ඉදිරියට යන්න ඕන, වංශය සුරක්ෂිත කරන්න ඕන. ඔබ දකිනවා ආබ්‍රහම් මේ ඊසාක්ට භාර්යාවක් සෙවීමේදී අනුගමනය කළා වූ ආකාරය. උත්පත්ති 24 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඒ ආබ්‍රහම්ට ඉතියා විශ්වාසවන්තම සේවකයා දරුවෙක් හැටියට වූ හදාගත්තේ එලියේසර්. ඔබට පේනවා ඇති ආබ්‍රහම් තමන්ගේ විශ්වාසවන්ත දාසයාව නැත්නම් විශ්වාසවන්ත සේවකයාව දරුවෙක් වගේ හදාගත්තා වූ සේවකයාව තමයි අරින්නේ ආබ්‍රහම්ට ආගේ පුතාට නැත්නම් ඊසාක්ට භාර්යාවක් සොයාගෙන යන පිණිස. අපිට අම්මන උත්පත්ති 24 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ එතන කියනවා මගේ පියාණන්ගේ ගෙදරින් මා උපන් දේශයෙන්ද මා ගෙනාවා මේ දේශය නුඹගේ වංශයට දෙන්නෙමි කියා මට කිව්වා. මාත දිව්ලාව ස්වර්ගයේ දෙව් ස්වාමින් වහන්සේම තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවනසේක. බලන්න ආබ්‍රහම් මේ වෙනකොට ස්වාමින් වහන්සේව රසබල අත්දැකීමේ හිටියා අවස්ථාව අපි දකිනවා. නුඹ එතනින් මගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනෙන්නේය. තමන්ගේ විශ්වාසවන්ත දාසයා අපි දකිනවා එලියේසර්
ආබ්‍රහම් තුල තිබුණා වැදහිල්ල ආබ්‍රහම් මුණ දුන්නා වේ පරීක්ෂණ මේ සියල්ල ඔව් හොඳ ආකාරව දැනන් හිටියා. පැහැදිලිව අපි දකිනවා මේ සැලසුම් සකස් කරන්නට කර ඒ ආබ්‍රහම් සැලසුම් සකස් කරපු ආකාරයෙන් අපි දකිනවා කොයි ආකාරයෙන්ද ඒ ඊසාක් තුල ඒ පොරොන්දු ඉෂ්ට වීම සැලසුම් කරේ කියන කාරණේ. විශේෂයෙන් ආබ්‍රහම් එලිසස් ඊසාක් මේ අයගේ යාඥා කොයි ආකාරයෙන්ද දේව වචනය තුල සඳහන් වෙලා තිබෙනවා. එතකොට අපි පැහැදිලිව දකිනවා එලියසර් ওই වගේ පිළිවෙලක් අනුගමනය කර යාඥාවෙන් යුක්ත ඔහු පැහැදිලිවම ඒ ලින්ද ළඟට ගියා අතරේදී ඔහු කොයි ආකාරයෙන්ද ඔහු යාඥාවක් කළේ තමන්ගේ ඒ ස්වාමියාගේ පුත්‍රයාට හරි භාර්යාව සොයාගන්නට පහසු වන පිණිස ස්වාමීන් වහන්සේ ගෙන් ඔහු ඉල්ලුවා ඉල්ලීම ප්‍රකාරයටම ඔහුට ස්වාමීන් වහන්සේ මඟ පෙන්වුවා හරි භාර්යාව යහපත් භාර්යාව තමගේ ස්වාමියාගේ පුත්‍රයාට සොයාගන්නට. තරුණ දරුවන්ට මේක ඉතාමත් වැදගත් තමන්ගේ සහකරුවා සහ සහකාරීත්වය තෝරා ගැනීමේදී ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම අපි නිරතුරුවම ඉල්ලන්නට. මොකද ඉදිරිය අපිට පේන්නේ සම්පූර්ණ වෙනස් ජීවිත දෙකක් එකතු වෙන අවස්ථාවේදී විශේෂයෙන් ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම උන්වහන්සේගේ කැමැත්ත අපි නොසෙව්වොත් අපි අනාගතයේ අඳුර වෙන්න යනවා. සාතන් ඒ ජීවිතේ පහර දෙන්න යන නිසා අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. එදා ආබ්‍රහම් අනුගමනය කළ ක්‍රමවේදය විශේෂයෙන් තරුණ දරුවන් තමන්ගේ සහකාරිය සොයා ගැනීමේදී අනුගමනය කළ යුතුමයි. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත සෙවිය යුතුමයි. උන්වහන්සේ සූදානම් ඉදිරිය දකින තරම් වහන්සේ ඔබට සරලන ඔබට ගැළපීම දකින්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒ දෙයට අපි ස්වාමීන් වහන්සේගේ මුණ සොය යුතු බව පැහැදිලිවම සඳහන් කරනවා ශුද්ධ ලියවිල්ල තුල. දැන් ඊළඟට අපි දකිනවා ආබ්‍රහම් තව භාර්යාවක සරණ පවා ගත්තා බව. ඇගේ නම කෙතුරා කියලා අපිට දේව වචනේ සඳහන් කරනවා. ආබ්‍රහම් අවුරුදු 175ක් ජීවත් වුණ බව. ඊළඟට ඊසාක්ට අමතරව අපි දකිනවා හාගර්ට එක් පුතෙක් හිටියේ. ඊළඟට කෙතුරාට ආබ්‍රහම්ට දාව කෙතුරාට තවත් 6 දෙනෙක් හිටියේ බව අපිට සඳහන් කරනවා. ඒ කවුරු හිටියත් අපි දකිනවා මේ අවස්ථාවේදී ආබ්‍රහම් මොකද කරන්නේ? තමන්ගේ උපභාර්යාවන්ගේ පුත්‍රයන් 7 දෙනා පිටස් කර හැරියයි කියලා. මොකද ඔහු පැහැදිලිව දැනන් හිටියා පොරොන්දු අනුව මේ පොරොන්දු දේශයේ කාටද අයිති? ඊසාක්ගේ වංශයට තමයි අයිති වෙන්නේ කියන කාරණය ආබ්‍රහම් හොඳාකාරව දැනී සිටියා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි උත්පත්ති පොතේ 17 වෙනි පදයේ 44 වෙනි පදයේ කියනවා මොකද්ද? බොහෝ ජාතීන්ගේ පියා හැටියට සලකනවායි කියලා ආබ්‍රහම්. එතකොට මේ ආකාරයෙන්ම ඔය පැහැදිලිවම දකින්න උන්වහන්සේ මේ ආබ්‍රහම් ස්වාමීන් වහන්සේත් එක්ක ආවව ගමනේදී උන්වහන්සේට කොච්චර දුරට උන්වහන්සේට විශ්වාසවන්ත හිටියද? ඒ වගේම ඇදිල්ලෙන් දුර්වල වුණ අවස්ථාවේදී ඔව් විහිං අත්කරගත්තා වූ ඒ කරදර ප්‍රශ්න ඔබට මතක ඇති. මේ සියලු දේවලදී ඔව් පාඩම් ඉගෙනගෙන ස්වාමීන් වහන්සේ ඉදිරියේ සත්‍යවාදීව සිටින්නට ඔව් ශ්‍රේෂ්ඨ ඇදිලිවන්තයා කියන නාමය ලබා ගන්න තරම් ඔහු ස්වාමීන් වහන්සේට කීකරුව ජීවත් වෙනවා. අපිට මටත් මේ පාඩමෙන් විශේෂිත වූ කාරණයක් ඔබට මටත් උගන්වනවා. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආබ්‍රහම් තුළ තිබුණා වූ ඒ පාඩම් ඉගෙනගෙන ඊළඟට අපි කියනවා ඒ දුර්වලකම් වලින් මිදිලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ අපිට උන්වහන්සේ කෙරෙහි තබා තිබෙන ඇදහිල්ල දිනෙන් දිනම ශක්තිමත් කරගෙන උන්වහන්සේ තුළ වර්ධනය වීම, මේ ඇදහිල්ල තුළ වර්ධනය වීම තමයි උන්වහන්සේ බුදුන් මගට බලාපොරොත්තු වෙනකොට. මතක ඇති ආබ්‍රහම් ඇදහිල්ලෙන් යුක්තව පිටත් ආවා. ඊළඟට අපි දකිනවා සාගතයට බහින්න ඉජිප්තුවට පැනලා ගිය හැටි. එතනදී ඔහු මුණ දුන්නා. මේ සියල්ල තුලින් ආබ්‍රහම් මොනවද කරේ? පාඩම් ඉගෙන ගත්තා. මේ සියලු පාඩම්
උදව් වුණා ආබ්‍රහම්ට තමන්ගේ ඇදහිල්ල දිනපතා සතිපතා අවුරුදුපතා ගොඩනාගෙන ශක්තිමත් වෙලා ස්වාමීන් වහන්සේ මත උන්වහන්සේගේ හඬ හරියට තේරුම් ගන්නට උන්වහන්සේගේ හඬට කීකරු වෙන්න ඔහුට හැකියාව ලැබුණේ මෙන්න මේ ආදරණීය සමතතාවය නිසා සහෝදර සහෝදරි උන්වහන්සේ අපිට මේ ඉල්තරව් කර තිබෙන මේ ශුද්ධ වූ සත්‍යතාවයන් දැනගෙන විශේෂයෙන් අපි ආබ්‍රහම්ගේ ජීවිතය තුළ ඉගෙන ගත්තා දේවල් කවදාවත් අමතක කරන්න එපා. ඒක ලොකු ආශිර්වාදයක් ඔබගේ මගේ ජීවිතයට. ස්වාමීන් වහන්සේ අපිට මේ සුදු සත්‍යතාවයන් දීලා තිබෙන්නේ ආබ්‍රහම් තුළ තිබුණා වූ දුර්ලභකම් අපි නොකර ස්වාමීන් වහන්සේගේ ආබ්‍රහම් තුළ දකින්නා වූ ඇදහිලිවන්ත ජීවිතය අපේ ජීවිත ගොඩනගාගෙන ස්වාමීන් වහන්සේගේ පැමිණීමට සූදානම් වීමටයි මේ සියල්ල දී තිබෙන්නේ. සේකරන්ට උන්වහන්සේ ඔබටත් මට ආශිර්වාද කරන සේකවා. ආමෙන්.